ඔබට සුබ උදෑසනක්. අදත් ඔබ වෙත ගෙන එනවා ඔබගේ ජීවිතයට අදාළ වැදගත් පාඩමක්. දැන් මේ දවස්වල අපි තරමක් බයෙන් ඉන්නේ මේ කොවිඩ් ප්‍රශ්නය ගැන. ඉතින් අපි මේ ගැන අපිට මොනවද දැනගන්න තිබෙන්නේ? දැන් ඩෙල්ටා වේරියන්ට් එක කොච්චර පැතිරුණාද කියන ප්‍රශ්නේ තිබෙනවා. ඒ කොවිඩ් එකේනා අපේ සෛල ආක්‍රමණය කරන්නේ ස්පයික් ප්‍රෝටීන් එක තුලින්. එයාගේ ස්පයික් ප්‍රෝටීන් එක ඇවිල්ලා අපේ සෛල ආක්‍රමණය කරනවා. ඊට පස්සේ එයා සෛල ඇතුලේ වර්ධනය වෙලා බොහොම නපුරු වැඩක් කරනවා. සෛලෙන් එළියට එන්නේ නැහැ. සෛල ඇතුලේම වර්ධනය වෙලා ඕනෑම වෛරස් එකක් අනිත් සෛලයට යන්න පිණිස සෛලෙන් එළියට එන්න ඕන. එයා සෛලෙන් එළියට ආවම අපේ ප්‍රතිශක්ති සෛල ප්‍රතිශක්ති පද්ධතිය අර එළියට ආපු වෛරස් එක අල්ල ගන්නවා. ඒකටනේ අපි ඇන්ටිබොඩි හදාගන්නේ. නමුත් මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? එළියට ආපු වෛරස් එයා එළියට එන්නේ නැතිව සෛල දෙකක් අතර සෙන්සිටිවල් ප්‍රොසෙස් එකක් සම්බන්ධකමක් එයා ඇති කරගෙන ඊළඟ සෛලයට පැතිරෙනවා. මේකයි මේකේ භයානකකම. ඉතින් යම් මොලිකියුල්ස් තිබෙනවා ඒ මුලින්ම පැතිරෙන එක වළක්ව ගන්න පෙනහල්ල ආසාදනය වෙන්නේ නැතිව. දැන් පුදුම ගවේෂණ ටිකක් කරලා තිබෙනවා පිටරට. උදාහරණයක් වශයෙන් නෙදර්ලන්ඩ්ස් වල ගවේෂණයක් කරලා තිනවා සිලෝන් සිනමන් ඇල්ඩිහයිඩ් එක. ඒ කියන්නේ අපේ කුරුඳු එක්ක. ඒ සිනමන් සිලෝන් ඒකට කියන්නේ සිලෝන් සිනමන් ඇල්ඩිහයිඩ්. ඒක ගත්තම මේ පෙනහල්ලේ ආසාදනය ඇති වුණ කෙනෙකුට අර ඩෙක්සමෙථසෝන් දෙන ඩෝස් එක පවා අඩු කරගන්න පුළුවන් කියලා. ඉතින් තව රිසර්ච් එකක් තිබුණා අපේ ඉඟුරු සහ කළු ගම්බිරිස් දාලා මතකද අපි තැම්බුම් හොද්ද කියලා එකක් හදනවා. ඒ මයික්‍රෝ RNA කියලා જાතියක් තිබෙනවා. එතකොට මේ ශාක වල තිබෙන ඒ මයික්‍රෝ RNA අපේ සෛල වලට ඇතුල් වෙලා අරයා අපේ සෛල ඇතුලේ කරන ක්‍රියාවලිය দমনය කරනවා. ඔය උදාහරණ දෙකක්. ඉතින් සම්මත මේ මොලිකියුල්ස් තිබෙනවා early මුලදී ගෙදරදී කරන්න පුළුවන් මේවා. ඉතින් මම ඩොක්ටර් ලලිත් නෙන්ඩිස් මගේ අන්තිම නිලමේ පෝස්ට් එක head of department of pharmacology in a state medical faculty. ඒකයි මම මේ ගොඩක් කරන්නේ මේ ෆාමකොලොජි ගැන. ඉතින් ඒ ගැන මගේ ආටිකල් එකක් පළ කරලා තිබෙනවා College of General Practitioners ශ්‍රී ලංකා ඒගොල්ලන්ගේ නිවුස්ලෙටර් එකේ. ඒ ආටිකල් එක ලබා ගන්න ඕන නම් මගේ WhatsApp එකට පණිවිඩයක් දාන්න ඕන. ඒක මේ වෙබ් එකට තියෙන WhatsApp එක 076 313 4800. ලියා ගන්න 076 313 4800. ඊට අමතරව ඒකට ටෙලිෆෝන් කෝල්ස් කරන්න එපා. ඉතින් දැන් අපි මම ඔබට කියලා දෙන්න යනවා මේ මුළු රෝගෙම පදනම රෝග නිවාරණ පදනම ප්‍රතිශක්තිය හොඳින් තබා ගැනීමට. ඉතින් මම නිතර කියලා තිබෙනවා විටමින් D ඇතිපමණ ගන්න ඕන. විටමින් D තිබෙනවා 60000 මෙගා ඩෝස් එකක්. ඒක මාසයකටම ඇති. ඒ වගේම සින්ක් ගන්න ඕන. මොකද මේ රෝගේ ප්‍රධාන පැත්තක් තමයි ඒ වෛරසය ඇතුල් වෙලා එයා දියත් කරන ප්‍රෝටීන අපගේ පෙනහල්ලේ ආසාදනයක් ඇති කරනවා. ඒක ප්‍රතිශක්ති ආසාදනයක් වෙනවා. එතකොට විටමින් D උණතාවයක් තියෙනකොට මොකද වෙන්නේ? අපේ ශරීරයේ තිබෙන නිවාරක ඉන්ටර්ලියුකින් මොලිකියුල්ස් ඒවලට කියන්නේ ස්පෙસિෆික් ප්‍රෝ-රිසෝල්වර් මොලිකියුල්ස්. ප්‍රෝ-රිසෝල්වර් කියන්නේ නිවාරක. අපේ ශරීරය ඒ ඉමුන් ඇටැක් එකට ප්‍රතිශක්ති ප්‍රහාරයට මෙහෙම වැඩ කළා එක තැනකදී ඒක නිවන්න ඕන. ගිනි නිවන හමුදාව. ඒක නිවන්න ඕන. ඒවලට කියන්නේ ස්පෙસિෆික් ප්‍රෝ-රිසෝල්වර් මොලිකියුල්ස්. ඒවා නැති වුණාම ආසාදනය උත්සන්න වෙනවා. ඒ නිසා තමයි විටමින් D ගන්න අවශ්‍ය ඇති පමණට. එතකොට අපේ ශරීරයේ නිවාරක ඉන්ටර්ලියුකින්ස් IL-10 වගේ ඒවා ඇති පමණ ස්ටෝර් කරලා ගබඩා කරලා තියන්න පුළුවන්.
ඉතින් ඒ වගේම උදේට පළතුරු බෝල් එකක් කෑම. අන්නාසි වල තියෙන බ්‍රොමලින්. ඒ කියන්නේ අන්නාසි වල ලෙල්ල පුළුවන් තරම් අඩුවෙන් අහක් කළ කන ධර්මවල තමයි හොඳ. ඊළඟට peerවල තියෙන quercetin. එතකොට මේ දොඩම් වල කොයි දොඩම් වුණත් කමක් නැහැ. දොඩම් වල තිබෙනවා flavonoids කියලා. ඒ කියන්නේ අර දොඩම් වල සුදු කැලි එක්ක. එතකොට මේ සුදු එක එකම කන්න එක තමයි ප්‍රතිශක්ති වැඩි කරන හොඳ දේ. ඊළඟට තව දැන් මගේ අද ටෝක් එකේ කොටස් 3ක් තිබෙනවා. මේ කොවිඩ් ආසාදනයේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කර ගැනීම. එතකොට අයින්ස්ටයින් කිව්වා හතරවෙනි ලෝක මහා සංග්‍රාමයක් ආවොත් අපිට ඒ සටන කරන්න වෙන්නේ sticks and stones වලින්, ගල් මුගුරු වලින් කියලා. ඒ මොකද එයා උපකල්පනය කරා තුන්වෙනි ලෝක මහා සංග්‍රාමයේදී මිනිස්සු කොච්චර එකිනෙකාව නැති කරගන්නවද න්‍යෂ්ටික අවි වලින් මුකුත් ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඒකයි ඒකේ උපකල්පනය. ඒ ගැනත් අපි බලන්න යනවා. ඒකට තුඩු දෙන මම දැක්ක මේ ළඟදී මෙඩිකල් ඇකඩමික්ස්ලා වගේක් මම දන්නා වූ මේ 4 apocalyptic horses කියලා ඒ සංසිද්ධිය බලලා තිබුණා. ওই ටික අපි කියලා අපි මම බලාපොරොත්තු වෙනා මිනිත්තු 40කට වඩා යන්නේ නැතුව මේක ඉවර කරන්න. එතකොට quick recipe for good immunity. එක get sleep properly. කරුණාකරලා ඔබේ නිින්දට බාධා කරන්න එපා. හවස 7න් පස්සේ පික්සල් ගොඩක් දඩබ්බර ලෙස කරන්න යන්න එපා. පික්සල් ස්ක්‍රීන් එක හොඳට නිදා ගන්න තරමට තමයි අපේ ප්‍රතිශක්තියට අයිති කොහොම සෛල හොඳට රැට ලෑස්ති වෙලා උදේ හොඳ පිබිදුණු ගතියකින් නිදා ගන්න අවශ්‍යයි. නැගිටින්න අවශ්‍යයි. අපිට තියෙන REM sleep non REM sleep හින දකින්න වෙලාව හින නොදකින්න වෙලාව ඒවා 3-4 සැරයක් කරකෙන්න ඕන. එහෙනම් ඒක හරියට වෙන්න නම් 11ට නිදා ගන්න ඕන. ඒක මෙලටනින් හවස 7 ඉඳලා හොඳට වැඩ කරන්න නම් මෙලටනින් කියන්නේ හෝමෝන් එකක්. ඉතින් මේවා මම හිතන්නේ අපේ good shepherd ගේ පුදුම ඩිසයින් එකක්. මෙලටනින් හොඳට වැඩ කරන්න ඕන. ඒ කියන්නේ අපේ රෙටිනා එකේ දෘෂ්ටි විතානයේ තිබෙනවා retinal photosensitive retinal ganglion cells. ඒවට ට්‍රිගර් එක එන්නේ ඉරු අවරට යෑම බලන්න ඕන. උදේ ඉරු උදාම සමග නැගිටින්න ඕන. ළමයින්ටත් මේක උගන්වන්න ඕන. මම ගොඩක් ක්ලිප් මේ ගැන කරලා තියෙනවා. ඉතින් ඔබට මේ පරණ ක්ලිප් අවශ්‍ය නම් කරුණාකරලා WhatsApp නම්බර එකට එවන්න මේ පණිවිඩයක් 076 313 4800. ඒ වගේම ඔබට මේ මගේ golden nuggets NUGGETS කියලා golden nuggets කියලා app එකක් තියෙනවා. ඒක නොමිලේ download කරගන්න පුළුවන්. මේ ඔක්කොම විද්වත් දේශන එකේ තිබෙනවා. එක්කෝ මේ Google එකෙන් පුළුවන් Android වලට නැත්නම් Apple Store එකෙන් පුළුවන් download කරගන්න. ඒක නොමිලේ. එතකොට දෙක watch sundown melatonin trigger එක pixel activity වැඩි කරගන්න එපා. 7න් පස්සේ games ගහලා යන ආදී දේවල් 4K 8K ටෙලිවිෂන් ස්ක්‍රීන් එක බලන තරමට අපේ මෙලටනින් අප්සෙට් වෙනවා, නිින්දට බාධා වෙනවා, ප්‍රතිශක්තිය බාල වෙනවා. එතකොට ළමයින්ගේ පාඩමට අදාළ මතකයටත් ওই මෙලටනින් තමයි වැඩ කරන්නේ. එතකොට තුන්වෙනි එක හැන්දෑවේ 9 වෙනකොට අර GABAමයින බියුට්‍රික් ඇසිඩ් වැඩ කරන විදිහට තමයි මොලේ හොඳ නිින්දකට ඇතුල් වෙන්නේ. ඒක තමයි නිින්දට තියෙන ට්‍රිගර් එක. ඉතින් ඒක නිසා තමයි ඉරු අවරට යෑමට පෙර කචල් එක මේ අහක් කරගන්න ඕන. නැත්තම් අර ගබා හරියට ට්‍රිගර් එක දුන්නේ නැත්තම් නිින්ද පටන් ගන්න අවුලෙන් ආරවුලෙන්. එතකොට ඉමුනිටි නැති වෙනවා. මේ කාලේ ආරවුල් තියාගන්න එපා. නිවුස් බලලා ආණ්ඩුවට බැනලා කෑග් ගහගෙන මොඩ වැඩ කරන්න එපා. ඔබ රැකෙන්න අවශ්‍යයි. 4 හැම જાතියකම ඉරිටේෂන්, ස්ට්‍රෙස්, ඩිස්කන්ටෙන්ට්මන්ට් එක જાතියේ ගහගැනිලි නවත්තලා ඔබ අවශ්‍යයි අර පොඩි ශාන්ති සමාදානයකට එන්න. ඉතින් අර යහපත් ඉඳලා කියනවා එතුමා ඉන්නවා නම් හිඟයක් නොවන්නේ. හිඟයි ආණ්ඩුව හරියට කරන්නේ නැහැ, ડોක්ටර්ස්ලා හරියට කරනවද දන්නේ නැහැ. ඔය හිඟ ගතිය හැමතිස්සෙම ආරවුලකට එනවා. මොකද මට යුතු දේ ලැබෙන්නේ නැහැ, සාධාරණය කරන්නේ නැහැ. එතකොට ඉතින් පාරේ බහැලා කෑ ගහන්නේ. පාරේ බැස්සේ නැතත් ගෙදර ඉඳගෙන ගෙදර ආයට මේ ලොකු දේශපාලන කතිකාවක් කරන තරමට ඔළුව අවුල් වෙනවා. Please don't go that way. ඒක කරන්න එපා. මේ කාලේ සමාදානය රැක ගන්න. 5 උදේ හිරු උදාව සමග නැගිටින්න අවශ්‍යයි.
retinal photosensitive ganglion cells RPGC වැඩ කරාම අපේ තියෙන biochronological clocks ජෛව රිද්මය ධනවන clocks තියෙනවා අපේ chromosome වල ඒවා හරියට පටන් ගන්න ඕන. ඒවා හරියට පටන් ගත්තාම උදේ ගානට ඉන්සුලින් ගානට growth hormone පස්සේ තමයි cortisol. දැන් උදේ 8ට දඩිබිඩි ගාලා නැගිට්ටම පොඩි ළමයා හට තාත්තා හරි අර ඉරු උදාවට පස්සේ නැගිටීමදී අර ඔක්කොම අනවශ්‍ය ලෙස වේගවත් වෙනවා. එතකොට ඩයබටිස් උත් වැඩි වෙනවා. උදේ නැගිට ගමන් හිස් බට කෝපි බොන්නත් එපා. ඒ ටික ඒ වලින් ඔය හොඳ නැති දේවල් ක්‍රියාමාර්ග යනවා. එතකොට මම කිව්වේ උදේ හරි වෙලාවට නැගිටින්න. ඒක තමයි 6ට කිව්වේ. 7 උදේම මම කියලා දුන්නා අර පළතුරු බෝල් එක කන්න ඕන. අන්නාසි පේර පැපල් හොඳයි. එතකොට ෆ්ලේවොනොයිඩ්ස් තියෙන ඔරෙන්ජ් දොඩම් සම්පූර්ණයෙන්ම අට මේ සුගර් තියෙන කිසිම දෙයක් ගන්න එපා. සුගර් කියන්නේ අන්තිම සෞතු පුරුද්දක්, මෝඩ පුරුද්දක්. කෝලා ඩ්‍රින්ක්ස් බොන්න එපා. නම කොත්තමල්ලි උදේ හවස බොන්න පුළුවන්. මම ඊට ඉස්සෙල්ලා කියවනේ අර තැඹුම් හොද්දක් ගැන දැන් අපේ ඒ කියන්නේ අපේ ගම්බිරිස් ඉඟුරු කළුදුරු ඒක නයිජල් සටයිම එකව කරලා මේ සිඩ්නි ටෙක්නිකල් යුනිවර්සිටි එකේ මෙඩිකල් ෆැකල්ටි එකේ තමයි මේක කරලා තියෙන්නේ. මේ රිසර්ච් එකක් කරලා තියෙනවා. එතකොට සතියකට 3 සැරයක් විතර මිනිත්තු 40ක් වේගවත් ඇවිදින්න අවශ්‍යයි. දුහන්න නෙමෙයි. ඉතින් පොඩි ඉඩම් කැලලක් තිබුණත් වේගවත් ඇවිදින්න පුළුවන්. තමාගේ ශාලාවේ තිති වේගවත් ඇවිදින්න පුළුවන්. හැබැයි ඉරු අවරට යන කල පුතාලා එක්ක සෙල්ලම් කර එහෙම කරන්න දෙයක් තියෙනවා. ඉතින් හරිම ෂොක්. ඊළඟට මොකද මේ කාලේ තාත්තා සම්පූර්ණයෙන්ම ගෙදර වගකීම බාර ගන්න අවශ්‍යයි. ඒ කියන්නේ දැන් ඉස්කෝලේ පන්ති නැහැ කියලා කචල් දාලා වැඩක් නැහැ, අඬුවට බැනලා වැඩක් නැහැ. ඔබ තීරණයක් ගන්න ඕන මගේ ළමයින්ගේ අනාගතය මගේ අතේ. අපිට පුතේ මගක් ඇතේ කියලා තාත්තයි අම්මයි කහුවලා විශේෂයෙන්ම තාත්තා මේකට මැදහත් වෙන්න ඕන. මොකද මේක බලාපොරොත්තු නොවුණු තත්ත්වයක් නිසා. අම්මා daily make safe. තාත්තා තමයි නොදන්නා ටෙරිටරි එකට උපකාරය දෙන්නේ. ඉතින් මේ කොවිඩ් සහ පන්ති නැතිවීම නොදන්නා ටෙරිටරි එක තාත්තට පුළුවන් විෂයක් උගන්වන්න අවශ්‍යයි. දෙමාපියෝ දෙන්න බනිනේව හන තරමට ළමයින්ගේ හිත අධෛර්ය වෙනවා. ඒ නිසා ආණ්ඩුවට බැන්න අරකට බැන්න කියලා කැමති නේ. ඉතින් ළමයි නැති තැන টয়ලට් එකට ගිහිල්ලා හයියෙන් කෑ ගැහුවට කමක් නැහැ. ඒකත් එපානේ. උඹනේ කචලයකට වැටෙන්නේ. මේ ඒගොල්ලන්ට ධෛර්යය අවශ්‍යයි. දෙමව්පියන්ට අපිට මඟ පෙන්වීමක් ඇත කියන ධෛර්යය අවශ්‍යයි. විශේෂයෙන්ම අවුරුදු 13 හරහා යන ළමයි එක්ක ඔබට හැකි විෂයක් කරන්න. සිංහල හරි ගණිතය හරි ආර්ට් හරි ඔබට හැකි විෂයක් ඉස්කෝලේ ශික්ෂණයෙන් ඔබට මතකයිනේ. ඔබ සමහර ගුරු හැකියාව ඇති අය මේක ගුරු බහතුන් අහනකන ඉන්නවා වෙන්න පුළුවන්. ඔබට හැකි විෂයක් තමන්ගේ දරුවන් සමග කරන්න අවශ්‍යයි. මේක හැමතිස්සෙම මම කියලා දෙනවා. එතකොට මේ අයින්ස්ටයින් ඇල්බර්ට් අයින්ස්ටයින් එයා මුලදී නියුක්ලියර් බෝම්බ් එකට කොහෙත්ම කැමතුනේ නැහැ. අනිත් විද්‍යාඥයෝ යාට කිව්වා ඔබ මේකට ඉදිරිපත් වුණේ නැත්නම් ඇමරිකා ජනාධිපතිතුමා අපි කියන දේ අහන්නේ ජපානයේ වේගවත් යුද්ධ කරගෙන යනවා කියලා. ඉතින් ඒගොල්ලෝ න්‍යෂ්ටික බලය යොදා ගන්න සමීකරණය ඔබ දන්නවනේ E = mc². අයින්ස්ටයින් මේකට උසිගන්නවා. එයා කැමතුනේ නැහැ. එතකොට රොබර්ට් ඔපෙන්හයිමර් කියලා බ්‍රිලියන්ට් ෆිසිසිස්ට් ડોක්ටර් රොබර්ට් ඔපෙන්හයිමර් ඒ කොමිටුවේ පළවෙනි මේ සභාපති කරා. ඉතින් ඒගොල්ලෝ න්‍යෂ්ටික බලය මේ බෝම්බයක් හදන හැටි බෝම්බේ තමයි ඉස්සලම හැදුවේ. ඒක හැදුවේ මේ යුරේනියම් වලින්. ඒ බෝම්බෙට දුන්න නම තමයි ලිටල් බෝයි. ඒ කියන්නේ භයානක දෙයක් කරනකොට හොඳ නමක් දෙන්න. හොඳ නමක්, ලස්සන නමක් දෙන්න. භයානක දෙයකට. ඉතින් ඒක නිවාඩා කාන්තාරේ පිපුරුවම මිදිස්සල එහෙම පිපිරිල්ලක් දැකලා නැහැ. ඒකට ඔක්කොම මේ අනිත් විද්‍යාඥයෙක් කිව්වා ડોක්ටර් ඔපෙන්හයිමර් අපි මේක නවත්තමු මෙච්චර භයානක පිපිරීමක් අපි දැකලා නැහැ. නමුත් ડોක්ටර් ඔපෙන්හයිමර් කිව්වා මේක රසායනික මේ විද්‍යාත්මක එක්ස්පෙරිමන්ට් එකක්. මේකේ සාර්ථක අවසානයේ දක්වා අපි යන්න ඕනේ. මොකද සාර්ථක අවසානයේ ඒ බෝම්බේ ජපානයට දැමීම. ඉතින් ඒගොල්ලෝ ඒ පළවෙනි බෝම්බේ යුරේනියම් වලින් හදපු බෝම්බේ ලිටල් බෝයි කිව්වේ ඒක අතෑරියා නාගසාකි වලට. මේ ඒක අතෑරියා හිරෝෂිමා වලට.
හිරෝෂිමා ලොකු නගරයක් ගොඩාක් කොන්ක්‍රීට් බිල්ඩින් එහෙම තිබුණා. මිනිස්සු මැරුණා. නමුත් මැරෙන්නේ නැතුවත් බේරුණා. හැබැයි යථාකාලීන ලියුකීමියා වගේ ගොඩක් ලෙඩ හැදුනා. එතකොට මේ ඒගොල්ලෝ කිව්වා දැන් නම් ඇති ජර්මනිය යුද්ධේ වහාම නැවැත්තුවා. නමුත් රොබර්ට් ඔපෙන්හයිමර් කිව්වා දැන් ඒක මදි තව අපිට අත්හදා බැලීමක් තියෙනවා ප්ලූටෝනියම් බෝම්බේ. ඒකට එයා දුන්න නම තමයි ෆැට්මෑන්. ඒකත් දාන්න ඕන කියලා ඒක දැම්ම නාගසාකි වලට. නාගසාකි වල 79,000ම මැරුණා. විද්‍යාවේ නාමයෙන් 79,000ම මැරුණා නාගසාකි වල. එහෙම තමයි 1945 ඉවර වෙනකොට අපේ මේ අවුරුදු 70 පටන් ගත්තේ. හැබැයි අර යහපත් එඬේරගේ එයා හැම දේශයකට යහපත කරන නිසා එයාගේ උපකාරයෙන් 1960 වෙනකොට දේශයන් සෑහෙන ප්‍රතිෂ්ඨාපනයකට පත් වුණා. එතකොට ඔක්කොම හිතුවා දැන් ලෝකෙට හොඳ කාලයක් එයි මිනිස්සු සමාදාන ඉගෙන ගනි යුද්ධය අත්හැරි අර තියෙනවනේ UN එක හැදුණානේ UN එකේ උද්දෘත පාඨයේ තිබෙන්නේ නුඹලාගේ හෙල්ලයන් හීවැල් කරගන්නවා ඇත. හීවැල් මේ නුඹලාගේ කඩු නගුල්පත් කරගන්නවා ඇත. Swords shall be turned into plowshares and spears shall be turned into pruning hooks. ඒක ඔය යසායා කියලා හදේ කියපු මේ එයා දිවසිවරේ. එයා කිව්වා එහෙම කාලයක් එනවා. ඒ කාලේ ගැන බලාපොරොත්තුවක් ඇති කරගෙන වෙන්නේ නැති UN එක එහෙම තමයි යුද්ධ නැවතුනාම කිව්වේ. නමුත් අපිට දැන් පේනවා වෙන යුද්ධ පටන් ගත්තා. විශේෂයෙන්ම පරිභෝජන ලෝකයේ යුද්ධ පටන් ගත්තා. ඉතින් ඒක තමයි අයින්ස්ටයින් කිව්වේ තුන්වෙනි ලෝක මහා සංග්‍රාමය කුමන ආයුධ වලින් යුද්ධ කරයිද මම දන්නේ නැත. මොකද එච්චර කොම්ප්ලිකේටඩ් ආයුධ තියෙනවනේ. නමුත් හතරවෙනි ලෝක මහා සංග්‍රාමයට කාලය ආවම ඉතුරු වෙන්නේ ගල් මුගුරු පමණක්. ඉතින් 1960 ඉඳලා මොකද වුනේ? ශීඝ්‍රයෙන් පරිභෝජන ආර්ථිකයකට ලෝකෙ යොමු වුණා. තරංගකාරී ආර්ථිකයකට. දැන් ඒ වෙනකම්ම මේක ඊටාම තීව්‍ර සටනක් පටන් ගත්ත 1970 වෙනකොට. ඒ වෙනකම් වැඩි හරියක් මිනිස්සු මේ මනුෂ්‍ය යෙදුනේ GDP එක ආර්ථිකයේ යෙදුනේ ආහාර ඉඳුම් හිටුම් සෞඛ්‍ය ඒ තුනට තමයි යෙදුනේ. නමුත් 1930 ඉඳලා පටන් ගත්ත ආර්ථික සංග්‍රාමය. එතකොට ජෝන් මේනාඩ් කේන්ස් කිව්වා increase the demand and the supply will come and there'll be unending growth. එතකොට කිව්වා මේ එන්න මේ සංග්‍රාමය වැඩි වෙනවා. මේ එන්න මේ ඉල්ලුම වැඩි කරොත් සැපයුම දෙන්නම වෙන නිසා increase the demand supply will continue. කෙලවරක් නැතුව ලෝකයේ ආර්ථිකව දියුණු වෙයි කියලා ඒගොල්ලෝ අවුරුදු 40න් අවුරුදු 400කට තිබුණු දේවල් කොම කාබාසිනිය කර නැත්තම් consumerist extravagance මහා පරිභෝජකාමී ලෝකයක් නිපදෙව්වා. ඉතින් අපේ දැනට ලොකුම ඉන්ඩස්ට්‍රි එක ෆාමා ඉන්ඩස්ට්‍රි එක ඔක්කොම ලෝකේ ජාතීන්ට දැන් සිද්ධ වෙලා තියෙනවා මහා පැන්ඩමික් එකකට ළමයින්ට ආහාර දෙන්න තියෙන සල්ලි, කිරි දෙන්න තියෙන සල්ලි ඔක්කොම වැය කරන්න මේ මහා වසංගතයක්. දැන් හැමෝම දන්නවා මේ වෛරස් එක ලැබ් එක හැදුවේ. හැබැයි ඒක හැදුවේ CDC එකේ ඇමරිකාවේ CDC එකේ ප්ලෑන් එකක් අනුව gain on function කෘත්‍යාධික වෛරස් ගවේෂණ. ඒ කියන්නේ සාමාන්‍ය වෛරස් එක විෂභාවය පැතොජෙනිසිටි ව්‍යාධි ජනනය වැඩි කරලා එහෙමයි මේක හැදුවේ. ඉතින් කොහොම හරි දැන් අපිට පේනවා ලොකු දුකකට අපි මුහුණ දීලා තිබෙනවා. ඉතින් මේ වගේ තත්වයකට ලෝකයා ආවේ කෙසේද? මෙහෙමයි මේ කාරණා ටික අපිට පේන්න තියෙන්නේ. එක අයින්ස්ටයින් කිව්ව මේ ලෝක මහා හතරවෙනි ලෝක මහා සංග්‍රාමය. එතකොට මේ අශ්වය හතර දෙනා ගැන කතන්දරේ මෙහෙමයි. පළවෙනි අශ්වයා සුදු අශ්වයා කියලා කියන්නේ white horse. එයාගේ පිට රයිඩර් කෙනෙක් ඉන්නවා. අර දකින්න ඇති අපේ ස්වීඩනේ මැටිල්ඩා ලංකාව වෙනුවෙන් තරඟ කර මැටිල්ඩාගේ අස්සය දුවගෙන ඇවිල්ලා නැවතුණා. ඒගොල්ලෝ කියනවා අර ජපාන් සූමෝ රෙස්ලර් කෙනෙකුගේ ප්‍රතිමාවක් ඇතර තිබුණා.
ඒක දැකලා පස්සට ගියා කියලා ඒ සැරේ දෙපාරක් පස්සට ගියා. එතකොට එලිමිනේට් වුණා. ඉතින් මේ සුදු අශ්වයාගේ කතන්දරේ ඒකේ රයිඩර් අතේ තියෙන දුන්නා. දුන්නෙන් විදින්නේ මොනවද පේන්නේ නැහැ. නමුත් අදෘශ්‍යමාන ඊතල වගේක් විදිනවා. මිනිස්යන්ගේ මතවාද වෙනස් කරන්න. මතය වෙනස් කරන්න. ඉතින් අපිට පේනවා දැන් මේ ලොකු විද්‍යාත්මක පෙරලියක් කරලා මුළු ලෝකෙම ජනතාව සහ දේශයන් ස්වෛරී රජයන් කර කියා ගන්න බැරි තත්යකට පත් වෙලා තිබෙනවා මේ අලුත් විද්‍යාත්මක පැරඩයිම් එක නිසා. ඒ කියන්නේ ටික දෙනෙක් අවුරුදු 45 විද්‍යාඥයෝ තමයි දැන් ලෝකෙ දුහන්නේ. අවුරුදු 65 විද්‍යාඥයෝ no power. ඒගොල්ලන්ට power නැහැ. Lancet කියලා ජර්නල් එකක් තියෙනවා. ඒක එහෙන් පිටින්ම දුහන්නේ. ඒ කියන්නේ අපි medical faculty එකේ ඉන්න කාලේ ඒක තමයි අපි ඉස්සෙල්ලාම ගිහලා බලන්නේ. මම A level විභාගයෙන් ලංකාවේ ප්‍රථමයා වුණා. 1970. මගේ ඉස්කෝලේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය. මගේ විෂයන් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සත්ත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව. ඊළඟට මම කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකට ඇතුල් වෙලා ඒකේ හැම විභාගයකම බැච් ටොප් වුණා. ඉතින් අපි වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත විදිහට නෙමෙයි දැන් මේක ගමන් කරන්නේ. අවුරුදු 65 ප්‍රොෆෙසර්ස්ලා ටිකක් නිකන් මේ ඒගොල්ලන්ව රිටයර් කළා වගේ. අවුරුදු 45 අය තමයි ලෝකෙ දුහන්නේ. සුකර්බර්ග් ජෙනරේෂන් එක. ආර්ථිකෙත් එහෙමයි, ගොඩක් රටවල දේශපාලනෙත් එහෙමයි, විද්‍යාව එහෙමයි. මේ විදිහට තමයි යන්නේ. ඉතින් කොහොම හරි සුදු අශ්වයා, කළු අශ්වයා, දෙවෙනි අශ්වයා රතු අශ්වයා යජාතේ තියෙන ලොකු කඩුවක්. ඒක රතු කිව්ව ගමන් අපි දන්නවා මේ ලේ වගුරන දේශපාලන මතවාද. 1917 කොමියුනිසම් ආව, මාක්ස්වාදය ආව. එක රටවල ත්‍රස්තවාදී ව්‍යාපාර පටන් ගත්තා. ඒ කියන්නේ ඉන්ටරෙස්ට් ගෲප්ස් ලට ඕන විදිහට තමයි ලෝකෙ දුහන්නේ. වෝක්. දැන් නිව්යෝක් නගරය අන්තිම කරගෙන යන්න බැරි තරම් දාමටිකකම් වැඩි වෙලා. වෝක් කල්චර් එකක්. පරණ ඉතිහාසයේ ඔක්කොම බිම දානවා. ඒක තමයි මේ ගතිය. පරණ ඉතිහාසෙ බිම දාලා පුරෝගාමී පියවරුන්ට අපහාස කරලා අලුත් ලෝකයක් හදන්න යනවා. ඉතින් ප්‍රංශ විප්ලවය වුණාම ඒක නිකන් ගානට කරන්න ගියා ඩාන්ටෙලා හැම ඩාන්ටෙලා. ඉතින් ඒ බටහිර ලෝකයේ දෙවියෝ කියන සංකල්පය අත්හැරලා අපිට ඕන විදිහට ලෝකෙ හදමු කියන පදනම මත තමයි පංච විප්ලවය ආවේ. ඉතින් ඒක උනේ ටික කලකින් රොබස්පියර් වගේ අරිට වඩා දරුණු අය විප්ලවය බාරගත්තා. ඒගොල්ලෝ කිව්වා විප්ලවයක් සාර්ථක වෙන්න නම් නිතරම ලේ වගුරන්න ඕන. පරණ කට්ටියගේ ලේ වැගිරීමෙන් තමයි අලුත් අයගේ විප්ලවය සාර්ථක වන්නේ. ඒක කාල් මාක්ස් ඉස්සෙල්ලා වෝල්ටෙයාර් තමයි කිව්වේ. කාල් මාක්ස්ගේ පොත ලිව්වේ 1859 Das Kapital. ඒ අවුරුද්දම තමයි චාල්ස් ඩාවින්ගේ පොත ලිව්වේ Origin of Species. දැන් මේ ගැන පහුගිය අවුරුදු 70 වල් 1950 සිට 2020 1870 සිට 1950 යනාදී වශයෙන් මම ක්ලිප් එකක් කරලා තියෙනවා. මට මතක හැටියට මගේ 240 වෙනි ක්ලිප් එක. මේක මගේ 243 වෙනි ක්ලිප් එක. ඉතින් රතු අශ්වයා, කළු අශ්වයා හරි අමුතුයි. යාගේ අතේ තියෙන තරාදියක්. මොකද්ද මේ තරාදියෙන් කරන්නේ? ලෝකේ ආර්ථික ක්‍රමවේද හදනවා. ඔක්කොම රටවල ධනය ග්ලෝබල් ඔලිගාර්ක්ස්ලා ටික දෙනෙක් අතට යන විදිහට. ඉතින් මේ පහුගිය අවුරුද්ද තුල ලෝකේ ලොකුම බිලියනර්ස්ලා 3 දෙනා ඔය මේ ස්පේස් එකට යන්න හදන එහෙම 3 වණයක් පොසත් වෙලා තියෙන අවුරුද්දක් තුල. අලුතෙන් බිලියනර්ස්ලා 12ක් ඇති වෙලා තියෙනවා තනිකර පැන්ඩෙමික් එකේ. ඉතින් අපි දන්නවා බිලියනර්ස්ලා කියන්නේ අවුරුදු ගණනාවක් මුළු ජීවිත කාලෙම උපයලා පොසත් වෙනවානේ. නමුත් මේ අවුරුද්දේ ඉතින් අපිට තේරෙනවා මේ රටවල් වල ධනය ටික දෙනෙක්ගේ අතට ගිහිල්ලා. එතනදී එතකොට අපිට මතක් වෙනවා යහපත් ඉන්දියා කිව්වා උන්වා එතුමා ඉන්නවා නම් ඔබට කිසි හිඟයක් නොවන්නේ. යහපත් ඉන්දියා කිව්වා ඔබට මම නිල් ගොදුරු බිම් සපයනවා. ඒක සේෆ්. ඒකේ බවුන්ඩරි එකක් තිබෙනවා. ඔබගේ අවශ්‍යතාවය පිරුණාට පස්සේ අනිත් කෙනාගේ අවශ්‍යතාවය ඔහුට සුරක්ෂිතයි.
එතකොට එයා කිව්වා මම ඊළඟ තැනට ඔබට එකගෙන යන්න. ඒක මිනිසාගේ හිතේ තියෙන දියුණු වීම අවශ්‍ය දෙයක්. ඊළඟට එයා කිව්වා මම ප්‍රතිෂ්ඨාපනයේ ස්ථානයක් සාදනවා වැරදුනොත් කොහොමද ජීවිතේ ඉන්හිහට ගොඩනගා ගන්න. ඒක ඊටාම අපිට අවශ්‍යයි. හැමදාම තාත්තා ප්‍රතිෂ්ඨාපනයේ ස්ථානයක් සෑදිය යුතුයි දරුවට. ඒ කියන්නේ හවස 7 තමයි මේකට හොඳ. කාලයක් ගන්න ඕන. ඊට පස්සේ කෑමට යනවා. ඒකට කෑම කන වෙලාව නඩු විභාගයක් කරගන්න බෑ. මම මේක හැමදාම කියනවා. කෑම කන වෙලාවේදී අහන්න බෑ 11 කීයද කියලා. ගොඩක් ළමයි දන්නේ නැහැ. සමහර තාත්තලාත් දන්නේ නැහැ. ඒක 121යි කියලා. කෑම කන වෙලාව සම්පූර්ණයෙන්ම ළමයි දෙදෙනාගේ අවශ්‍යතාවය සඳහා තමයි යොමු කරන්නේ. ඊට පස්සේ කෑම කාලා ටික වෙලාවක් ගියාම පුතා කොහොමද අද මොකද උනේ බැරි උනේ මොනවද කියලා ඇතුළට බහින්න ඕන. ඒක තාත්තගේ වගකීම හැමදාම මේ කාලේ වගේ අමාරු කාලයක තාත්තා level playing field එක හැමදාම හදන්න ඕන. ඒ තාත්තා කියන නියමුවා ගෙදරට අත්‍යවශ්‍ය කාලයක්. විශේෂයෙන්ම ළමයි අවුරුදු 13 හරහා යනකොට හරි අමාරු වයසක ඉන්නේ. මේ ගැනත් මම ගොඩක් ක්ලිප්ස් කරලා තිබෙනවා. ඒක ඔබට මේ වහන්න අවශ්‍ය නම් මට WhatsApp එකක් යන්න ඕන. මගේ WhatsApp නම්බරයට 076 313 076 313 ඒ ක්ලිප් එකට නමක් දාලා ඉයකි අවුරුදු 14 ළමයි අවුරුදු 24 ළමයි අවුරුදු 45 හරහා යන විට ඇතිවෙන ලිංගික යනාදී දේවල් ඒව ගැන විද්වත් ලෙස කරපු ක්ලිප්ස් ප්‍රවේශමෙන් ගෙදරට අවශ්‍ය විද්‍යාවක් තිබෙනවා. විශේෂයෙන්ම ළමයි විද්‍යාව සොයන කාලේ ළමයි පික්සල් ස්ක්‍රීන් එකට ගිහලා ඩිජිටල් ගහලා ඒගොල්ලෝ විද්වතුන් වෙලා. ඉතින් තාත්තයි අම්මයි විද්වතුන් නොවි ඉන්න බෑ. ඒ නිසායි මම මේ පොත් ගොඩක් ලියලා තියෙනවා. මගේ පොත් ඔක්කොම සරසවි පොත් සාප්පුවල තිබෙනවා. ගිහලා ඇහුවොත් ඩොක්ටර් මෙන්ඩිස්ගේ පොත් කියලා ඒගොල්ලෝ දෙයි. අම්මයි තාත්තයි එකට ඉඳගෙන මේවා කියවන්න ඕන විශේෂයෙන්ම තාත්තා. එතකොට හවස රෑ කෑමෙන් පස්සේ ප්‍රතිෂ්ඨාපනයේ වෙලාව to right wrongs RIGHT right wrongs ඒ කියන්නේ වරද හරි ගස්සන්න. දැන් අපි දන්නවා හැමතිස්සෙම මනුෂ්‍ය ගතිය තමයි වරද ලියන එක. right WRITE wrongs ළමයින්ට අවශ්‍යයි right wrongs කාලය. මේක බහරවට පුරුෂයටත් අවශ්‍යයි. මේ කොවිඩ් කාලේ ගෙදර ෂට් ඩවුන් අරවා මේව නිසාත් වෙන හේතු නිසාත් ගොඩක් mental health වලට බාධා පැමිණිලා තිබෙනවා. ඒ ගැනත් මම ලෙක්චර් එකක් කරා. ඉතින් මේ වගේ කාලෙක අර කළු අශ්වයා එයාගේ උපකරණය තරාදියක් ඒ තරාදියෙන් එයා අසාධාරණ ට්‍රේඩ් පැක්ස් ඇති කරලා ජනතාව එතකොට බහුතරය දුප්පත් වෙනවා ටික දෙනෙක් ධනවත් වෙනවා. දැන් 1970 වෙනකොට 70%ක් ලෝක GDP බෙදලා ගියා 30ක් අතර. 1990 වෙනකොට 90ක් ලෝක ආදායම බෙදලා ගියා 10ක් අතර. දැන් මේ වෙනකොට ලෝක ආදායමෙන් 99.99ක් පාලනය කරන්නේ තීරණය කරන්නේ භුක්ති විඳින්නේ ලාභ ලබන්නේ 0.1ක් වැනි ප්‍රතිශතයක්. එච්චර ඇති නැති විශාල පරතරයක් විශාල ප්‍රශ්නයක්. රජයකට විසඳන්න අමාරු තරම් ප්‍රශ්නයක්. ඒකෙන් තමයි අපි මිරිකන්නේ. එතකොට යහපත් ඉන්දියාවේ පෞද්ගලික උපකාරය නම් අර ප්‍රතිෂ්ඨාපනයේ ස්ථානය එක ඔබට හිඟරවන්නේ නිල් ගොදුරු බිම ඔබට දෙනවා. 3 ඔබට ඉදිරියට විකාශනයකට මඟ පෙන්වනවා. 4 වැරදුණු තැනකට වැරදුණු දෙයකට එතුමා ඔබට අලුත් පටන් ගන්නවත් වෙනවා. That's right. Restoration. අලුත් පටන් ගන්නවත් වෙනවා. පහ ඇද නැති මාර්ගයක්. ඒ කියන්නේ තව ඔබගේ ඊළඟ පරම්පරාවට ලබා දෙන්න හොඳ මාර්ගයක්. මොකද මේ ඔක්කොම ලෝකේ සම්පත් තිබෙන්නේ ඔබ ඊළඟ පරම්පරාවට උපකාර කිරීම තව පරම්පරාවකට ලෝකේ හැදෙන පිණිස. Always 3 generations are moving together. 20, 40, 60. ඉතින් 40 are critical. ඒගොල්ලෝ zillennials ලා. XILLENNIAL. ඒගොල්ලෝ අර පුරෝගාමී අපි ජෙනරලිස්ට් වගේනේ අවුරුදු 65 අය දඩි බිඩි ගාලා දේවල් කරා ගොඩක් වර්ධනය වෙන ලෝකෙක. හරි දේවල් කරා වැරදි දේවල් කරා. ඒතර 45 අයට තමයි පාත් තුනේ මේ ලෝකේ කචල් එක.
එතකොට සුභසිද්ධ දායකයෝ ඉන්නම මිනිස්සු ඔවුන්ගේ හැකියාව යහපතට පාවිච්චි කරන තව කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ එළුවෝ වගේ. එළුව මොකද කියන්නේ? ඒගොල්ලෝ ඔළුව පාත් කරලා අනිත් අයට අනිනවා. එතකොට මෙතන පැහැදිලිව පේනවා ගෝට් කයින්ඩ් එකක් ඉන්නවා. ඔක්කොම දේවල් තමුන්ට තියෙනවා, අනුන්ගේ දේවල් විනාශ කරනවා. ෂීප් කයින්ඩ් එකක් ඉන්නවා. අර ලද දේ බෙදාගෙන ජීවත් වෙන කට්ටියක්. ඕක තමයි මෙතන යන අරගලය. එන්න රටවල් වල ගෝට් කයින්ඩ් එක වැඩි වෙනවා. ඒකයි මේ ආර්ථිකයේ ටික ක්‍රමයෙන් ගෝලීය ප්ලූටාක්ස්ලා, ගෝලීය බලවේදීන් කියමුද, ගෝලීය පාලකයෝ ටික දෙනෙක් තමුන්ගේ අතට ඔක්කොම අරගෙන බ්‍රෑන්ඩ්ස් තුලින් එක එක විදිහට ඔක්කොම අරගෙන ස්වෛරී රටක්, හෙල්ප්ලස් ස්වෛරී රටක් ජනතාවගේ සම්පත් රැකගන්නේ කොහොමද? ජනතා විවෘද්ධි වැඩසටහනක් කරන්නේ කොහොමද? හරිම අමාරුයි වැඩි. එහෙම තමයි රටවල් ණයටපත් වෙන්නේ. ඉතින් මම අවසාන ලිස්ට් එකක් මේ පොඩ්ඩක් බලමු. මිනිත්තු 5න් කරලා බලමු. අයින්ස්ටයින්ගේ 3 වෙනි ලෝක මහා සංග්‍රාමයයි 4 වෙනි ලෝක මහා සංග්‍රාමය අතර මොනවද වෙලා තියෙන්නේ කියලා. එක abortions එන්න වැඩි වෙලා මොකද වෙන්නේ? live births වලට වඩා abortion වැඩි වෙනවා. දැන් ලංකාවේ abortions තහනම්. ඒ කියන්නේ වෙන්නේ නැතුව නෙමෙයි. නමුත් ලංකාවේ abortions තහනම්. දෙක when marriage is threatened, ඊළඟට පවුල නැමැති ආයතනයට ලොකු පීඩාවක් තිබෙනවා. LGBTQ යනාදී ආකල්ප නිසා විතරක් නෙමෙයි, දීර්ඝකාලීනව ජීවිතකාලීනව පවුලක් කරගත යුතුයි කියන හැඟීමෙන් විවාහ වෙන අය එන්න අඩු වෙනවා. මේක හරිය ඛේද වාචකයක්. එතකොට අනාගතයක් නැති પરම්පරාවක් ඇති වෙලා, අනාගතයක් නැති වුණාම මිනිස්සු ඡණ්ඩ වෙනවා, ප්‍රචණ්ඩ වෙනවා. no future. ඉතින් ඒ නිසා බස්ටා. ඒ නිසා ඕන අද ඔක්කොම කරලා ඉවර කරමු, විනාශ කරමු. එහෙම ඔළුවට තමුන්මත් විනාශ කරගන්න හොඳ නැති ලිංගික අත්දැක බැලීම් වලින්. 3. බොහෝ අය එකට ඔහේ ජීවත් වෙනවා විවාහ වීමේ ගිවිසුම නැතිව. එතකොට විවාහයන් 50% කැඩෙන්න ගත්තම ඩිවෝර්ස් වලින් ලෝකේ තුලනේ නැති වෙනවා. දැනටම මම කිව්වා 4 වෙනි එක ලෝක ආදායමෙන් 99.99 පාලනය කරන්නේ 0.1ක් වෙනි සෙනඟක්. තව එකක් වෙලා තිබෙනවා ආදායමට අයිති කතන්දරයක්. ලෝකේ රජයන් තුලින් නෛතිකව පාලනය වන අයවැය වගේ දෙගුණයක් අයවැයක් යනවා පාතාලේ හරහා. බ්ලැක් මනි දෙගුණයක්. සම නෙමෙයි, දෙගුණයක්. 2010 විතර ඒක සම වෙලා තිබුණා. නෛතික ආදායමයි අනීතික ආදායමයි. දැන් අනීතික ආදායම දෙගුණයක් වෙලා. ඒ කියන්නේ ඇත්තෙන්ම කියනවා නම් අනීතිකයෝ කට්ටියක් තමයි ග්ලෝබල් ෆිනෑන්ස් රන් කරන්නේ. මේ ආණ්ඩු තුලින් නෙමෙයි. ඔව්. ඉතින් ඊළඟට පීඩොෆිලියා ගොඩාක් වැඩිලා තියෙනවා. ළමයින් විකිණීම, හියුමන් ට්‍රැෆිකින් එහෙම. ඇමරිකාවේ දවසකට ළමයි 300ක් විතර නැති වෙනවා. ඒකයි ඛේදජනක තත්ත්වය. මයිග්‍රන්ට්ස්ලා ළමයි ගොඩක් කොහෙද කියලා දන්නේ නැහැ. එතකොට 50%කට වඩා වෘත්තිකයන්, සුභසිද්ධදායකයන් නොවි මැලෆැක්ටර්ස් වුණොත්, අනුන්ට වින කරන අය වුණොත් රටක් කරන්නේ කොහොමද? ඊළඟට මේ පැන්ඩමික් එක නිසා ගොඩාක් ඒකට අදාළව ආර්ථිකයන් නාස්ති වෙලා තිබෙනවා. ඉදිරියට කරගෙන යන්න බැරි වෙන නිසා. එන්න අපේ ආහාරවල මේ සෞඛ්‍ය තත්ත්වය නරක වෙගෙන යනවා. ජෙනටික් මොඩිෆිකේෂන්ස් එහෙමත් කරනවා. සහ ආහාර නිපදවීම නෙමෙයි ලෝක ආර්ථිකයේ ප්‍රධාන අරමුණ. 1 බිග් ෆාමා, 2 මේ ආමමන්ට් ඉන්ඩස්ට්‍රි, 3 මෝටර් ඉන්ඩස්ට්‍රි, 4 ෆැෂන් ඉන්ඩස්ට්‍රි, ඊළඟට IT ඉන්ඩස්ට්‍රි, කොස්මෙටික් ඉන්ඩස්ට්‍රි, ටොයි ඉන්ඩස්ට්‍රි, කන්ෆෙක්ෂනරිස් ඉන්ඩස්ට්‍රි, රස කැවිලි. 8ක්. මේ අපේ මනුස්සයට කොච්චරක් ඕනද කියලා ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. ඊළඟට ඒ ආහාර ගැන 9 ක්‍රමයෙන් මේ ගෝලීය පාලකයෝ තමන්ගේ අතට ගන්න හදනවා පුළුවන් තරම් ලෝකේ සම්පත්. එන්න 50%කට වඩා ඒගොල්ලන්ගේ අතට ගිහිලා තියෙනවා. 10 අධිකරණය නීතිය රකින්නේ නැතිව පීඩිතයාට වඩා පීඩකයාට පක්ෂපාතී වන කල. 11 අර එළු જાතින් ලෝකේ හරහා ගමන් කරන කල. 12 ඒ පරිභෝජන ක්‍රමවේද නිසා ආහාර හිඟ වෙන්න පටන් ගත්තා.
ඕක පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් මේ වගේ කාලෙක මම කියන්න අවශ්‍ය හතරවෙනි අශ්වය මතකනේ සුදු රතු කළු හතරවෙනි අශ්වය සුදු මැලි. ඒ ග්‍රීක වචනේ තියෙන්නේ ක්ලෝරොස්. ඒ කියන්නේ අර තනකොළ ගඩොලකට යට වෙලා තිබුණම එනව නේද සුදු මැලි ගතියක්. ඒ වගේ ක්ලෝරොස්. ඒ කියන්නේ මලානික සුදු මරණේ පාට. ඒ අශ්වය පිටුපස්ස ගමන් කරනවලු සාගතය වසංගතය මරණය සහ මුර්ගමය පාලකයන්. ඒක තමයි අන්තිම අශ්වය පිළිබඳ කතන්දරය. 4 apocalyptic horses මම ඊයේ මේක ඉංග්‍රීසියෙන් කරා. අද තමයි සිංහලෙන් කරේ. ඉතින් මේ කාලය ගැන ඔබ ටිකක් සංවේදී වෙන්න. මම මුලින්ම කරා කොවිඩ් ගැන පොඩි අර්ථකථනයක්. මේ යහපත් නිරගේ ඔෆර් එක එයා අපිට සරිලන සෑහෙන දෙයක් තබනවා. එයා අපිට උගන්වනවා අනිත් අයගේ කොටසට ගරු කරන්නේ කොහොමද? පළදරන්න, වැඩි වෙන්න, full and fulfill පූර්ණ වන්න, steward ඊළඟ කෙනාගේ කොටසට උපකාර වෙන්න, අවසාන වශයෙන් ඔබට එළියට තිබෙන ඒවා ගැන ඔබේ යහපත් බලපෑම පවත්වන්න. Thank you for listening.